සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම ආදර ගෞරව නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අදත් ඔබ සූදානම් වෙන්නේ බුදුගුණ අනන්තයි ධර්මදේශනා මාලාවේ තවත් එක් දේශනාවක් ශ්‍රවණය කරන්න. ඉතින් අද දවසේදී මේ උතුම් දේශනාව සඳහා අනුග්‍රාහක දායකත්වයේ දරන්නේ කැනඩාවේ පදිංචි පින්වත් අසංග පෙරේරා මහත්මයා, එරංගා මහත්මිය, නිමන්සා දියණිය, රඤ්ඤා දියණිය කියන ඒ පවුලේ සියලු දෙනා එකතු වෙලා. ඉතින් මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා ප්‍රධාන අරමුණ විදිහට මිය පරලොවගේ දෙමව්පියන් ඇතුළු පවුලේ සියලු දෙනාට පින් අනුමෝදන් කරන්න. පින්වතුනි, අපි මේ උතුම් ධර්මදේශනා මාලාවෙන් අපි දිගටම ඉගෙන ගත්තේ ඔබ අප කවුරුත් ඊටාම ආදර ගෞරවයෙන් සරණ ගිය අපගේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණයන් පිළිබඳව. බුදුරජාණන් වහන්සේ ගැන එක්තරා දේශනාවක හරි අපූර්ව විස්තරයක් මේ විදිහට සඳහන් වෙනවා. බලන්න, ඒකෙදී බුදුරජාණන් වහන්සේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින්ම මේ විදිහට අපට හඳුන්වලා දෙනවා. පින්වත් මහණෙනි, මේ ලෝකේ උපදිනවා නම් උපදින්නා වූ අද්විතීය. අද්විතීය කියන්නේ ආයි දෙවෙනි කෙනෙක් නෑ. ඒ වගේම අසහාය. බුදුරජාණන් වහන්සේට කිසිම සහායක කෙනෙක් නෑ. අප්‍රතිම. බුදුරජාණන් වහන්සේව මේ ලෝකේ කිසිවෙකු සමග සංසන්දනය කරන්න බෑ. ඒ වගේම අප්‍රතිසම. කිසිවෙක් සමග බුදුරජාණන් වහන්සේ සමාන වෙන්නෙත් නෑ. අප්‍රතිභාග. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කාගේවත් කොටස්කාරයෙක් නෙවෙයි. ඒ වගේම තමයි අසම. අසම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදු නොවන කිසිම පුද්ගලයෙක් එක්ක සමාන වෙන්නේ නැහැ. මේ කියන්නේ භාගතුන් වහන්සේගේ ගුණයෙන් කිසිම කෙනෙක් එක්ක සමාන භාවයටපත් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේලා අසම සමයි. බුදුරජාණන් වහන්සේලා සමාන වෙනවා මේ ලෝකේ තවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පමණක්. ඒ වගේම තමයි දෙපා ඇති මිනිසුන්ට අග්‍ර වූ එකම පුද්ගලයෙක් ඉන්නවා. මේ සීල ගුණ සහිතව දෙපා සහිත මිනිසුන්ට අග්‍රභාවයට පත්වෙච්ච එකම පුද්ගලයෙක් ඉන්නවා. කවුද එකම පුද්ගලයා? අපි ආදරයෙන් සරණ ගිය ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් අග්‍රභාවයේ පිළිබඳව සඳහන් වෙන උතුම් දේශනාවක් තමයි අද අපි මේ ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. මේ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ දෙවෙනි පොත් වහන්සේට, චතුත්තක නිපාතයට.
මේ දේශනාවේ නම තමයි අග්ග පඤ්ඤත්ති සූත්‍රය. අග්‍ර පැනවීම ගැන වදාළ දෙසුම. හරීම ලස්සන දේශනාවක්. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් මිසක්කා මේ වගේ කරුණු අපට ඉගෙන ගන්න වෙන ක්‍රමයක් නැහැ. බලන්න මේ දේශනාව මුලින්ම අපි කෙටියෙන් ඉගෙන ගමු. පස්සේ අපි මේ දේශනාව විස්තර වශයෙන් ඉගෙන ගන්න අපිට අවස්ථාව ලැබෙනවා. චතස්සෝ ඉමා භික්කවේ අග්ග පඤ්ඤත්තියෝ කතමා චතස්සෝ. මහණෙනි මේ ලෝකේ අග්‍ර පැනවීම හතරක් තියෙනවා. කතමා චතස්සෝ මොනාදී අග්‍ර පැනවීම හතර. ඒතදග්ගම් භික්කවේ අත්ත භාවීනං යදිදං රාහු අසුරින්දෝ. අන්න පළවෙනි එක මතක තියාගන්න. මහණෙනි මේ ලෝකේ රාහු කියලා අසුරේන්ද්‍රයෙක් වේද. දැන් අපි දන්නවනේ සතර අපාය කියලා එකක් නේ. මොනවාද ඒ සතර අපාය? නිරය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, අසුර අපාය. ආනේ අසුර ලෝකේ ඉන්නව රාහු කියන අසුරේ. ඒ රාහු කියන අසුරය තමයි ආත්ම භාවලාභීන් අතර අග්‍ර. ඒ කියන්නේ මේ ලෝකේ විශාලතම උපතක් ලද විශාලතම ශරීරයක් තියෙන අය අතර අග්‍රභාවයට පත් වෙන්නේ කවුද? මේ රාහු කියන අසුරයා. ඊළඟට දෙවෙනි එක. ඒතදග්ගම් භික්කවේ කාම භෝගීනං යදිදං රාජා මන්දාතා. මහණෙනි මේ මහා මන්දාතු කියලා සක්විති රජ කෙනෙක් වෙයිද? මේ ලෝකේ කාමයන් පරිභෝග කළ අය අතර දැන් අපිත් යම් කිසි විදිහකට කාමයන් පරිභෝග කරන්නේ නැද්ද? කරනවනේ. ඒ විදිහට මේ ලෝකේ විශාල විදිහට උපරමයෙන්ම කාමයන් පරිභෝග කළ අය අතරත් අග්‍රභාවයට පත් වෙන්නේ ඒ මහා මන්දාතු කියන සක්විති රජුරෝ. ඊළඟට තුන්වෙනි එක. ඒතදග්ගම් භික්කවේ ආදිපතින් යානං යදිදං මාරෝ පාපීමා. මහණෙනි මේ පාපී වූ මාරතෙමේ මේ ලෝකේ නායකත්වයේ දරන අධිපති භාවයේ දරන අය අතර අග්‍රභාවයට පත් වෙනවා. ඊළඟට හතරවෙනි එක බුදුරජාණන් වහන්සේ වදාලා සදේවකේ භික්කවේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය තථාගතෝ අග්ගමක්ඛායති අරහං සම්මා සම්බුද්ධෝ. මහණෙනි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ දෙවියන් මිනිසුන් ජීවත් වෙන ලෝකේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේම තමයි මේ ලෝකේ අග්‍රභාවයට පත් වෙන්නේ. ඉමාකෝ භික්කවේ චතස්සෝ අග්ග පඤ්ඤත්තියෝ. මහණෙනි මේ තමයි අග්‍ර පැනවීම හතර. එතකොට බලන්න මේ දේශනාවේදී අපි මුලින්ම ඉගෙන ගත්තා මහණෙනි මේ ලෝකේ ආත්ම භාව ප්‍රතිලාභීන් අතර අග්‍රතම කෙනා බවට පත් වුණේ කවුද? රාහු කියන අසුරේන්ද්‍රයා. බලන්න මේ රාහු කියන අසුරේන්ද්‍රයා ගැන අපිට දේශනාවල පොඩි පොඩි විස්තර හම්බෙනවා. මේ රාහු කියන අසුරේන්ද්‍රයා තමයි විශාලතම කෙනා. දැන් සාමාන්‍යයෙන් අපගේ පියවිය හැට පේන්නේ නැහැ. නමුත් බලන්න මේක බුදුරජාණන් වහන්සේ තමන්ගේ නුවණින් දිවස් නුවණින් දැක්කා. මේ රාහුගේ උස අටුවාවේ සඳහන් වෙනවා. මෙයා උසයි කියනවා මේ යොදුන් 4800ක්. එතකොට යොදුන් 4800ක් කියන්නේ මෙයාගේ උස අපි කිලෝමීටර වලින් ගත්තොත් එහෙම හරවලා කිලෝමීටර 48000ක්. එතකොට සුළුපටු උසක්ද? නෑනේ නේ. දැන් යොදුනක් කියන කිලෝමීටර 10ක් විතරනේ. ඊළඟට මෙයාගේ බාහුව දෙක අතර පළල මේ උරහිස් දෙක අතර පළල යොදුන් 1200ක්. අපි කිලෝමීටර වලින්ම කතා කළොත් කිලෝමීටර 12000ක්. එතකොට කිලෝමීටර 12000ක් පළලයි මෙයාගේ බාහුව දෙක අතර පළල. ඊළඟට තමයි මෙයාගේ හිස කිලෝමීටර 9000ක් කියනවා. එතකොට සෙල්ලම් කෙනෙක් නෙවෙයි. ඒ වගේම මෙයාගේ නළල කිලෝමීටර 3000ක්. සෑහෙන ලොකුයි. ඊළඟට මෙයාගේ ඇහිබෙමි දෙක අතර තියෙන පරතරයේ පමණක් කිලෝමීටර 500ක් කියනවා.
ඊළඟට මෙයා කට ඇරියොත් එහෙම මෙයාගේ කටේ පළල කිලෝමීටර 2000ක්. ඒතර බලන්න මේ ඕන කෙනෙක්ව ගිලින්න පුළුවන්. ඉතින් අපිට ඉස්සරහට අපිට ඉගෙන ගන්න ලැබෙනවා මේ පිංගුතුන් අහලා ඇති මේ සූර්ය පිරිත, චන්දන පිරිත ඔබ ගෙවල් වල සජ්ජායනා කරද්දී ඒ රාහු චන්දන දිවි පුත්‍රයව, සූර්ය දිවි පුත්‍රයව ගිල ගන්න හදද්දී බුදුරජාණන් වහන්සේව බේරලා සිහි වෙච්ච හැටි තමයි කියන්නේ ඒ දේශනාවේ. එතකොට මෙයාට එහෙම ගිලින්න පුළුවන් තරම් විශාල මුඛයක් තිබිලා තියෙනවා. ඊළඟට මෙයාගේ නාසය කිලෝමීටර 3000ක්. ඒ වගේම තමයි මෙයාගේ අත්ල කිලෝමීටර 2000ක් කියනවා. එතකොට එච්චර විශාල ශරීරයක් තිබිච්ච කෙනෙක් ඇඟිලි පුරුකක දිග පමණක් කිලෝමීටර 500ක් කියනවා. ඉතින් බලන්න ඒ වගේ විශාල කෙනෙක් මේ රාහු කියන අසුරේන්ද්‍රයට බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා කියලා අහන්න ලැබුණා. හැබැයි දැන් මෙයාට ලොකු මාන්නයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ බොහෝම පොඩි කෙනෙක්. මේ වගේ පොඩි කෙනෙක්ව මම බලන්න ගිහිල්ලා වඳින එක මං වගේ ලොකු ඇඟක් තියෙන කෙනෙකුට ගැළපෙන දෙයක් නෙවෙයි කල්පනා කළා. හැබැයි දවසක් මෙයාට හිතුණා නෑ මම බුදුරජාණන් වහන්සේව බෙහෙදකින්ට යන්න ඕන. බුදුරජාණන් වහන්සේ දිවස් නුවණින් දැක්කා අද රාහු අසුරේන්ද්‍රයා මාව බෙහෙදකින්ට එනවා. ආනන්දයන් වහන්සේට භාගතුන් වහන්සේ වදාළ ආනන්ද අද රාහු මාව බලන් දෙනවා එළියෙන් ඇඳක් පනවන්න. ඉතින් භාගතුන් වහන්සේ පනවපු ඇඳේ සැතපෙන ඉරියව්වෙන් වැඩ හිටියා. ඉතින් රාහු අසුරේන්ද්‍රය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේව බලද්දී භාගතුන් වහන්සේගේ 이르දි බලය නිසා භාගතුන් වහන්සේගේ දෙපා බලද්දී හිස පේන්නේ. දැන් රාහු අසුරේන්ද්‍රයට පේනවා Tamanට වැඩිය විශාල කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ. ඒ විදිහට පේන්න භාගතුන් වහන්සේ 이르දියෙන් සැලැස්සුවා. ඉතින් රාහු අසුරේන්ද්‍රයා එදා අර තමන්ගේ තිබිච්ච මාන්නය අතහැරලා භාගතුන් වහන්සේට වන්දනා කළා. ඉතින් මේ රාහු අසුරේන්ද්‍රයා දැන් අපි ඉගෙන ගත්තා විශාලම ශරීර තියෙන අය අතර අග්‍රම කෙනා. ඒ සූර්ය පිරිතේ සඳහන් වෙනවා දැන් සූර්ය දිවි පුත්‍රයා, චන්දන දිවි පුත්‍රයා කියන්නේ මහා සමේ සූත්‍රයේ දේශනා කරද්දී සෝතාපන්න ඵලයට පත්වෙච්ච දෙන්නෙක්. එතකොට භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ඒ භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ තියෙන විශේෂ ලක්ෂණයක් ස්වභාවයක් තමයි තමන්ට කරදරයක් විපතක් වෙච්ච වෙලාවට හැමතිස්සෙම මතක් වෙන්නේ බාහිර සරණක් නෙවෙයි. තමන්ගේ සාසුරුන් වහන්සේගේ සරණ. ඉතින් ඔන්න දවසක් මේ රාහු කියන අසුරේන්ද්‍රයා මොකද කළේ සූර්ය දිවි පුත්‍රයව තමන්ගේ ග්‍රහණයට ගත්තා. මොකද දැන් මෙයා ලොකු කෙනානේ නේද? ඒ අසුරයන්ගේ ස්වභාවය තමයි සමහර වෙලාවට හරි ඡණ්ඩයි, ප්‍රචණ්ඩයි, දරදඬු ස්වභාවයක් තියෙන පිරිසක්. ඉතින් දැන් සූර්ය දිවි පුත්‍රයාට කරන්න දෙයක් නැහැ. දැන් රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට අහු වෙලා. ඒ වෙලාවේ මේ රාහු සිහි කරනවා නමෝ තේ බුද්ධ වීරත්තු නමස්කාර වේවා සම්බුදු වීරයාණෙනි. අන් ඉස්සල්ලාම සිහි කළේ කාවද? ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේව. විප්පමුත්තෝසි සබ්බදී ලොවේ තිබෙන හැම දුක්වලින්ම නිදහස් වෙච්ච මුනිදානෙනි. සම්බාධිපටි පන්නෝස්මි. අනේ භාගතුන් වහන්සේ මම දැන් අනතුරකටපත් වෙලා ඉන්නේ. තස්ස මේ සරණම් භවාති. එසේ වූ මාහට පිහිට සලසන්න. දැන් මේ භාගතුන් වහන්සේව සිහි කළේ බුදුරජාණන් වහන්සේව ළඟ ඉඳලාද? නෑනේ. දැන් ග්‍රහණයට ගනිද්දි භාගතුන් වහන්සේ වෙනම දිශාවක. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේට තමන්ගේ ශ්‍රාවකෙක් අනතුරටපත් වෙලා තමන්ව සිහි කරද්දී ඒක භාගතුන් වහන්සේට දැනුණා. බුදුරජාණන් වහන්සේ ගාථාවකින් රාහු අරබයා මෙන්න මේ ගාථාව දේශනා කළා. තථාගතං අරහන්තං සුරියෝ සරණං ගතෝ රාහු සුරියන් පමුච්චස්සු බුද්ධා ලෝකානුකම්පකාති. බුදුරජාණන් වහන්සේ වදාලා මේ සූර්ය දිවි පුත්‍රයා සරණ ගිහිලා තියෙන්නේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒක නිසා රාහු ඔය සූර්ය දිවි පුත්‍රයාව වහාම නිදහස් කරන්න
මොකද බුදුරජාණන් වහන්සේලා මේ ලෝකී සියලු දෙනාටම අනුකම්පා කරන කෙනෙක්. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දැන් නියෝගයක් නිකුත් කළා. කාටද? අර ලෝකේ විශාලතම ඇඟක් තිබිච්ච රාහු අසුරේන්ද්‍රයට. බලන්න දැන් තමන්ගේ ශරීරය මුල් කරගෙන මේ ලෝකේ මේ ඉර සඳ පවා ග්‍රහණයට ගන්න පුළුවන් මේ රාහු අසුරේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේගේ එක වචනෙට අර සූරි දිවිපුත්‍රයව අතහැරියා. බලන්න අතහැරලා මෙයා බීන් තැති අරගෙන වේපචිත්තකින් අසුර නායකයා හොයාගෙන දුවගෙන ගියා. දැන් මෙයා ලොමු දහගෙන සංවේගීටපත් වෙලා තමයි මේ වේපචිත්තිව හොයාගෙන ගියේ. ඉතින් වේපචිත්ති අහනවා මොකද මේ නුඹ බය වෙලා? ලොමු දහගෙන්විලා. ඊළඟට නුඹ මේ සූරි දිවිපුත්‍රයව ග්‍රහණයට ගත්ත නේද? මොකද නුඹ අතහැරියේ? ඇයි මේ බයේ පැනලා ආවේ? එතකොට කියනවා බුදුරජාණන් වහන්සේ මට ගාථාවක් දේශනා කළා. මට නියෝගයක් නිකුත් කළා සූරි දිවිපුත්‍රයව අතහරින්න කියලා. හැබැයි මම අතහැරියේ නැත්තම් මේ භාගතුන් වහන්සේගේ නියෝගයට මම පිටුපෑවනම් මගේ හිස් මුදුන කැබලි සතකට පැලිලා යනවා. ඉතින් ජීවත් වුණත් මට කිසිම සැපක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මම අතහැරියා. බලන්න එහෙනම් එච්චර විශාල ආත්මයක් තිබිච්ච ආත්ම භාව ප්‍රතිලාභීන් අතර අග්‍ර රාහු අසුරේන්ද්‍රයාටත් බුදුරජාණන් වහන්සේගේ වචන ඉදිරියේ දමණයටපත් වෙන්න සිද්ධ වුණා. ඉතින් එහෙනම් අපි සරණ ගියේ බුදුරජාණන් වහන්සේ ඒ කරුණ මුල් කරගෙනත් මේ ලෝකේ අග්‍රභාවයටපත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඒතදග්ගම් භික්කවේ කාම භෝගීනං යදිදං රාජා මන්දාතා මේ ලෝකේ කාමයන් අනුභව කළ කාමයන් භුක්ති විඳ අය අතර මහා මන්ධාතු කියන සක්විති රජුරුව තමයි අග්‍රභාවයටපත් වෙන්නේ. මේ මහා මන්ධාතු සක්විති රජුරුවන්ගේ ආයුෂ අසංකේයයක් කියනවා. ඒ කියන්නේ කොච්චරද? ගණන් කරන්න බැරි ආයුෂ ප්‍රමාණයක් තිබිච්ච කෙනෙක්. මේ අපේ මහබෝසතාණන් වහන්සේගේම පෙර ජීවිතයක්. කුමාර කාලයේ පමණක් ගත කළා කියනවා අවුරුදු 84000ක්. යුවරාජ පදවිය දරුවා කියනවා අවුරුදු 84000ක්. ඊළඟට සක්විති රජකම කරනවා අවුරුදු 84000ක්. එතකොට මේ අද කාලේ රජවරු වගේ අවුරුදු 10ක් 15ක් නෙවෙයි නේද? අවුරුදු 84000ක් රජකම පමණක්. ඉතින් දවසක් මහා මන්දාතු සක්විති රජුරවන්ට හිතෙනවා මේ manuss ලෝකේ දැන් රජ කරනවා මෙච්චරද මට විඳින්න තියෙන කාමය. ඇමතිවරු ගෙන්නලා ඇහුවා මීට වැඩිය කාමයක් තියෙන තැනක් ලෝකේ නැද්ද? ඉතින් ඇමතිවරු දැනුම් දුන්නා රජතුමනි මීට වඩා කාමයක් භුක්ති විඳින්න නම් ඔබතුමාට දෙව්ලොවට යන්න වෙනවා. ඊට පස්සේ මහා මන්දාතු සක්විති රජුරුව මොකද කළේ? චක්‍ර රත්නයේ ගෙන්නලා චක්‍ර රත්නයට පෙන් වඩලා මේක කැරකෙන්න සැලැස්සුවා චාතුම් මහරජකයේ දක්වා. ඒකොල්ල පිරිවරත් එක්ක අර චක්‍ර රත්නයත් එක්ක චාතුම් මහරජකයට ගියා. යනකොට ඉතින් සතරවරන් දෙවිවරු ඉස්සරහට ඇවිල්ලා පිළි අරගෙන කිව්වා දේවයන් වහන්සේ එහෙනම් මේ චාතුම් මහරජක දිව්‍ය ලෝකයේ පාලනය කරගෙන මෙහෙට වෙලා නැවතිලා ඉන්න. ඔන්න කාලයක් හිටියා. දැන් ලංකාවේ නෙවෙයි. දැන් ලෝකේ අපිට එහෙම දෙවියන් අතරට ගිහිල්ලා රජ කෙනෙක් ගැන විස්තරයක් අපිට ලෝකේ කොහේවත් හම්බෙන්නේ නේද? එතකොට මහා මන්දාතු සක්විති රජුරෝ දැන් දෙව්ලොවත් රජ කරනවා. ඉතින් කාලයක් හිටියා. කාලයක් ඉන්නකොට ඒත් ඇති වුණා, එපා වුණා. සතරවරන් දෙවිවරුන්ගෙන් ඇහුවා මීට වැඩිය කාමයන් භුක්ති විඳින්න තියෙන තැනක් නැද්ද? ඊට පස්සේ කිව්වා අනේ දේවයන් වහන්සේ අපිත් මේ දාසියෝ වගේ. අපිත් මේ සක්‍ර දේවේන්ද්‍රයට උපස්ථාන කරගෙන සක්දෙවිඳු යටතේ ඉන්න පිරිසක්. ඒක නිසා ඔබතුමාට මීට වැඩිය සැප ඕන නම් ඔබතුමා යන්න තව්තිසා දෙවියන් අතරට. ඊට ඉහළින් තියෙන දිව්‍ය ලෝකේ. යනකොට ඔන්න සක්‍ර දේවේන්ද්‍රයා බොහෝම ගරුසරු ඇතුව පිළි අරගෙන
තව්තිසා දිව්‍ය ලෝකයේ දෙකට බෙදලා භාගයක් දුන්න මහා මන්දාතු සක්විති රජුරවන්ට පාලනය කරන්න කියලා. දැන් ඔන්න පළවෙනි ඒ බාර දුන්න සක්‍රදේවේන්ද්‍රයා ආයුෂ චුත වෙලා මරණයට පත් වුණා. හැබැයි මහා මන්දාතු සක්විති රජුරවන්ගේ ආයුෂ ඉවර වෙන එකක්ද? නෑ. ඔන්න දැන් ඉන්නවා. දෙවෙනි සක්‍රදේවේන්ද්‍රයත් පහළ වුණා. ඒ දෙවෙනි සක්දේවිඳුත් තමන්ගේ ආයුෂ ඉවර වෙලා චුත වෙලා ගියා. දැන් තාම ඉන්නවා. කවුද? මහා මන්දාතු සක්විති රජුරෝ. ඔය විදිහට 30 දෙවතාවක් සක්‍ර දේවේන්ද්‍රවරු පත් වෙලා චුත වෙලා ගියා. ඉතින් අර 32 වෙනි වතාවේ මහා මන්දාතු සක්විති රජුරවන්ට හිතුණා මෙන්න මේ වගේ පාපී සිතුවිල්ලක්. ඒ තමයි මම මොකටද මේ භාගයකට රජකම් කරන්නේ? අන්න කාලය ගියාට පස්සේ ආපු සිතුවිල්ලක්. කල්පනා කළා මම මේ සක්‍ර දේවේන්ද්‍රයව මරලා සක්දෙවිඳු මරලා මම මේ මුළු තව්තිසාවම පාලනය කරන්න ඕන. ඒ පාපී සිතුවිල්ල නිසාම හරි පුදුමයි. තමන්ගේ අසංකේයයක් තිබිච්ච ආයුෂ පිරිහි ගියා. තමන්ගේ සක්විති රාජ සැප පිරිහි ගියා. එතකොට තමන්ගේ කෙස් ඉදෙන්න ගත්තා. ආයුෂ ඉවර වෙලා දැන් දෙවියන් අතර මිනිස්සෙක් චුත වෙන්නේ මරණයටපත් වෙන්නේ. ඒක නිසා එහෙමම පහත් වුණා මනුස්ස ලෝකෙට. ඉතින් ඇමතිවරු පිරිවරා ගත්තා. ජනයා පිරිවරා ගත්තා. ඇමතිවරු පිරිවරාගෙන අහනවා මහා මන්දාතු සක්විති රජුරුවන්ගෙන් රජතුමනි ඔබ කාලයක් මේ මනුලොව පාලනය කළා. කාලයක් තව්තිසාව චාතුම් මහරජකේ පාලනය කළා. මෙච්චර කාමයන් පරිභෝග කළ ඔබ වහන්සේ මේ මිනිස්යන්ට මැරෙන වෙලාවේ දෙන්න තියෙන පණිවිඩය මොකද්ද කියලා ඇහුවා. ඉතින් මහා මන්දාතු සක්විති රජුරුව ප්‍රකාශ කළා මේ මිනිසුන්ට කියපන් කොච්චර කාමයන් භුක්ති විඳත් මේ තණ්හාවේ ඇතිවීමක් නම් වෙන්නේ කියන පණිවිඩය දීපන් කියලා මරණයටපත් වුණා. එහෙනම් බලන්න මේ ලෝකේ කොච්චර කාමයන් පරිභෝග කළත් ඒකේ ඇතිවීමක් වෙන්නේ. ඒක කිව්වේ ලෝකේ කාමයන් උපරිමයෙන්ම අත්විඳ පරිභෝග කළ මහා මන්දාතු සක්විති රජුරුවමයි. ඉතින් ඒක නිසා පින්වතුනි ඒ කාමයන්ගෙන් නිදහස් වෙන වැඩපිළිවෙල ලෝකයට දේශනා කළෙත් ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තුන්වෙනි කාරණය ඒත දග්ගම් භික්කවේ ආදිපතින් යානං යදිදං මාරෝ පාපිමා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ ලෝකේ පාපී වූ මාරතෙමේ මේ ලෝකේ අධිපති භාවයේ දරන අය අතර අග්‍ර භාවයට පත් වෙනවා. අන්න බලන්න සමහරව හිතනවා මාරයා කියන්නේ සංකල්පයක් කියලා. නෑ මේ ලෝකේ අපිට නොපෙනෙන නමුත් අපිව පාලනය කරන අපි සියලු දෙනාම යටත් වෙලා ඉන්න පුද්ගලයෙක් තමයි මේ මාරයා කියන ඒ තනතුර. එතකොට අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නට පෙර බෝධි මූලයේදී මේ කෙනා පැමිණියා. මේ කෙනා පැමිණියේ නිකන්ද? දස බිම්බරක් මාර සේනාව සහිතව. එතකොට බලන්න මේ කෙනාට මේ ලෝකේ කොච්චර යටයිද කියලා. එදා මාරයා මාර සේනාව සමග පැමිණෙනකොට බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ දැකීමේ අපේක්ෂාවෙන් ඒ බෝධි මූලයේ වටා එකතු වෙලා හිටපු බ්‍රහ්මයන් ඒ වගේම සක්දෙවිඳු සීලු දිව්‍ය පිරිස තමන් ඉන්න තැන අමතක වෙලා හිස් ලූලු අත පලා ගියා. සක්දෙවිඳු පමණක් මහා මේරු පර්වත මුදුනට නැගලා ජයසංකේ පපුවට තියාගෙන S2 පියාගෙන හිටියා කියනවා. මහා බෝසතාණන් වහන්සේට කරදරයක් වෙන්න එපා කියලා. නමුත් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නට පෙරම අපගේ මහබෝසතාණන් වහන්සේ මේ මාරයා නැමැති මේ ලෝකේ අධිපති භාවයේ දරන අය අතර අග්‍රම කෙනාට නොසැලී භාගතුන් වහන්සේ වජිරාසන භූමියේ වාඩි වෙලා හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ මාර සේනාවේ පිරිස කෑ ගහන්න ගත්තා භාගතුන් වහන්සේට මේ ආසනෙන් නැගිටින්න කියලා. මහබෝසතාණන් වහන්සේ විමසා සිටියා එම්බා මාරය මේ ආසනේ මට නැගිටින්න කියන්නේ මේ ආසනේ නුඹගේ කියන්න නුඹට තියෙන සාක්ෂි මොනවද කියලා ඇහුවා.
ඒ වෙලේ බිම්බරක් මාර සේනාව ප්‍රකාශ කළා අපි සාක්ෂි මේ ආසනේ අපේ කියලා. ඒ වෙලේ මාරයා පෙරලා අහනවා එම්බා සිද්ධාර්ථ මේ ආසනේ නුඹේ කියලා කියන්න නුඹට තියෙන සාක්ෂි මොනවද? ඒ වෙලේ අපගේ මහ බෝසතාණන් වහන්සේ තමන්ගේ පාරමිතා තමන්ගේ දස පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා කියන මේ සියල්ල සිහි කරගෙන තමන්ගේ දකුණු ශ්‍රී හස්තය මේ මහ පොළොව ස්පර්ශ කරලා කියා හිටියා එම්බා ධරණී මාතා කියන්න මම සාරා සංගේය කල්පලක්ෂයක් පුරාවට පෙරුම්දම් පිරුවේ මේ උතුම් සම්මා සම්බුද්ධත්වයේ අවබෝධ කරගන්න තමන්ගේ පාරමිතාවන් සිහි කරගෙන ධරණී මාතාව ආමන්ත්‍රණය කළා. ඒ ධරණී මාතාවට ඒ භාගතුන් වහන්සේගේ ආමන්ත්‍රණය දැනුණා. මේ මහ පොළොව භාගතුන් වහන්සේගේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ ගුණයෙන් සැලී ගියා. අර ගිරිමේකලා ඇතුපිට හිටපු ඒ මාරයා ගිරිමේකලා ඇතුපිටින් බිමට වැටුණා. බුදුරජාණන් මහබෝසතාණන් වහන්සේට ඒපු නොයෙකුත් දසවිධ ඒ නොයෙකුත් එක එක දැන් ගිනි වරුසායුවා ඊළඟට ජල වරුසායුවා මේ නොයෙකුත් දසවිධ වරුසාවන්ගෙන් අපගේ මහබෝසතාණන් වහන්සේට කිසිම හානියක් කරන්න ඒ මාර පිරිසට එදා බැරි වුණා. සම්මා සම්බුද්ධත්වයට පත් නොවීම අපගේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ඒ සියලු මාර සේනාව පරාජයට පත් කළා. ඉතින් සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ ගැන කවර කතාද? බලන්නේ මාරය පිළිබඳව පොඩි සූත්‍ර දේශනාවක් තියෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කර කර ඉන්නකොට සංඝයාට ඒ සංඝයා මුළු හිතම යොදාගෙන ඒ ධර්මයට සවන් දෙමින් හිටියා. ඒ වෙලාවේ පවිටු මාරයට හිතුණා දැන් මේ භික්ෂුන් වහන්සේලා අමා නිවන ගැන සඳහන් වෙන ධර්ම කතාව හොඳට අහගෙන ඉන්නවා. අවබෝධ කරගන්න ඕන කියන අදහසිනුයි මේ ධර්මය අහන්නේ. ඉතින් ඒක නිසා මේ භික්ෂූන්ගේ නුවණැස වනසන්න ඕන කියලා මේ පාපේ මාරය මොකද කළේ? ගොවියෙකුගේ වේශයක් මවා ගන්නවා. ගොවියෙකුගේ වේශයක් මවාගෙන ලොකු නගුලක් කරේ තියා ගන්නවා. ඊට පස්සේ දිග කෙවිතක් අතට අරගෙන කොණ්ඩේ අවුල් කරගෙන හනවැහැරියක් ඇඳගෙන මඩ තැවරුණු පාවලින් භාගතුන් වහන්සේ ළඟට එනවා. දැන් බුදුරජාණන් වහන්සේ මොකද්ද කරන්නේ? ධර්මයේ දේශනා කරන එක. දැන් මේ ගොවියෙකුගේ වේශයෙන් මඩ තවරගෙන ඇවිල්ලා භාගතුන් වහන්සේගෙන් අහන වෙම්බා ශ්‍රමණය මේ මගේ හරක් ටික දැක්කද කියලා අහනවා. දැන් බලන්න මේ මොකද්ද මේ කරන්න හදන්නේ? අර භික්ෂූන්ගේ ධර්මය අවබෝධ කරගන්න මානසිකත්වයේ ඒ සංසිඳිච්ච මනස නැති කරන්න. ඊට පස්සේ මාරය ඔබට හරකුන්ගෙන් තිබෙන ඵලෙ මොකද්ද කියලා භාගතුන් වහන්සේ කෙලින්ම ආමන්ත්‍රණය කරනවා. දැන් බලන්නේ හැකියාව තිබ්බ බුදුරජාණන් වහන්සේට මේ ඉන්නේ කවුද කියලා හරියටම අඳුන ගන්න. එතකොට මෙයා හරි අපූර්ව ප්‍රකාශයක් කරනවා. ඒ ශ්‍රමණය ඇස කියන්නේ මගේ දෙයක්. බලන්න එහෙනම් මේ ලෝකේ ඇස කියන දේ අයිති කාටද කියලා. ඔය රූපයත් මගේ. ඇසේ ස්පර්ශය විඥානය මගේ. එහෙම එකේ ශ්‍රමණය මගෙන් නිදහස් වෙන්න හදන්නේ කොහේ ගිහින්ද? එහෙනම් බලන්න මේ ලෝකේ ඇස පාලනය කරන්නේ කවුද? එතකොට මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ දේවල් අපි රාග දේශ මොහ ඔස්සේ කෙලෙස් ඔස්සේ අපි මෙහෙවනවා නම් ඒ තාක් කල්ම අපි මේ මායාවේ ග්‍රහණයේ ඉන්න පිරිසක්. එතකොට ඒක මිනිස්සු කියලා නෑ, දෙවියන් කියලා නෑ, බ්‍රහ්මයන් කියලා නෑ, ඊළඟට සතර අපායේ ඉන්න අය කියලා නෑ. හැම දිනාම මේ මායාවේ ග්‍රහණයට යටත්. එතකොට ඒ උතුම් රහතන් වහන්සේලා තමයි ඒ ග්‍රහණයෙන් නිදහස් වෙලා ආයි උපතක් කරා නොයන ස්වභාවයටපත් උනේ. එතකොට මේ මායයට තියෙන රාජකාරිය තමයි ඒ උපතෙන් නිදහස් වෙන එක වළක්වන එක. ඉතින් එයාගේ තනතුර තියෙන තාක්කල් ඒ පුද්ගලයා කරන්නේ ඒ තමන්ගේ ආධිපත්‍යය ඒ දේ නොකිරීම සඳහා බලපවත්වන එක. ඉතින් ඔබට මතක ඇති අර
මාර තජ්ජනීය සූත්‍රයේ තියෙනවා. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මේ තනතුර දැරුවා. ඒ කාලේ නම තමයි දුසී මාරය. ඉතින් ඒ කාලේ කකුසඳ බුදුරජාණන් වහන්සේට හිටිය විදුර කියලා අග්‍ර ශ්‍රාවක උත්තමයෙක්. පුංචි ළමයෙක්ට ආවේශ වෙලා ගලක් අරගෙන ගැහුවා. ඒ විදුර මහරහතන් වහන්සේගේ හිසට ඒ ගල වැදිලා ලේ ගලන්න ගත්තා. ඒ වෙලේ අපගේ කකුසඳ බුදුරජාණන් වහන්සේ නාගාව ලෝකෙනින් හැරිලා ඒ කියන්නේ ඇතෙක් තමන්ගේ සම්පූර්ණ කය හරවල බලන විදිහට හැරිලා මාරය නුඹේ තරම වැඩි කියලා තරවටු කළා. ඒ මොහොතේම පොළව දෙබෑ කරගෙන නිරී ඉපදුනා. ඉතින් ඒක තමයි මේ පුද්ගලයාට තිබෙන රාජකාරිය. එතකොට එයා කැමති නෑ මේ යම් කෙනෙක් මේ සසරින් නිදහස් වෙනවට. එයා තමයි මේ ලෝකයේ සියලු දෙනාට අධිපති භාවයේ පතුරවන්නේ. දැන් ඔබට මතක ඇති සමහර සූත්‍ර දේශනාවල බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම ලෝකයට වැඩියම මාරය ආවේශ වෙනවා බ්‍රහ්මයන්ටත්. එතකොට ඒ බ්‍රහ්මියොත් එහෙනම් කාගේ වසඟෙද ඉන්නේ? ධර්මය අවබෝධ නොකරන තාක්කල් එයාගේ වසඟෙ ඉන්නේ. ඒ වසඟෙට පත්වෙච්ච ගම බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කරන්නේ භාගතුන් වහන්සේට විරුද්ධ කෙනෙක් විදිහට. ඒ නිසා බොහෝ පව් රැස් කරගන්නවා. ඉතින් සමහර අවස්ථාවල මෙයා මිනිස්සුන්ට ආවේශ වෙලා භාගතුන් වහන්සේට ශ්‍රාවකයන්ට නිନ୍ଦා අපහාස කරනවා. ඒ වෙලාවට මේ මිනිස්සු බොහෝ පව් කරගෙන දුගතිය උපදිනවා. සමහර වෙලාවට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් සංඝයා රවට්ටා ගැනීම පිණිසත් කටයුතු කරනවා. නමුත් ඒ වෙලාවට මිනිස්සු පින් කරගන්නවා. එතකොට බලන්න මේ මුළු ලෝකයේම එයාට ඕන හැටියට හසුරවන්න පුළුවන්. ආන් ඒක නිසා අපි හොඳට ධර්ම ඉගෙනගෙන සිහිනුවන පාවිච්චි කරලා තමයි කටයුතු කරන්න තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි ඒ පුද්ගලයාගෙන ධර්මයේ සඳහන් වෙන්නේ. ඉතින් අපගේ බුදුරජාණන් වහන්සේ මාර පරාජය කරලා මේ තුන් ලෝකයටම ගුණේන් අග්‍ර භාවයට පත් වෙලා මේ දෙව් මිනිසුන් සහිත ලෝකේ උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී ඊළඟට දේශනා කළන්නේ මේ දෙවියන් බඹුන් මරුන් සහිත මේ තුන් ලෝකේ බුදුරජාණන් වහන්සේ තමයි කියනවා සියලු දෙනාටම අග්‍රභාවයට පත් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ අග්‍රභාවයට පත් වීම පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දේශනාවක හරි ලස්සනට මේ විදිහට දේශනා කරනවා. භාගතුන් වහන්සේ වදාලා යාවතා භික්කවේ සත්තා අපදාවා දීපදාවා චතුප්පදාවා බහුප්පදාවා. පින්වත් මහණෙනි මේ ලෝකේ මෙන්න මේ වගේ සත්තු ඉන්නවා. පාද දෙකක් තියෙන, ඊළඟට පාද හතරක් තියෙන, ඊළඟට පාද ගොඩාක් තියෙන මේ විදිහේ සත්තු ඉන්නවා. ඊළඟට තමයි සංඤී නොවා අසංඤී නොවා. සමහර රූපේ තියෙන සතුනුත් ඉන්නවා, රූපේ නැති සතුනුත් ඉන්නවා. නේව සංඤී නාසංඤී නොවා. ඊළඟට තමයි සංඥාව කලින් අපි කිව්වේ රූපී නොවා අරූපී නොවා. ඊළඟට ඉන්නවා සංඤී නොවා අසංඤී නොවා නේව සංඥා නාසංඤී නොවා. සංඥාව තියෙන සංඥාව නැති සංඥාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති සත්තු. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා තථාගතෝ තේසං අග්ගමක්ඛායති. මේ සියලු සත්වයන් අතර බුදුරජාණන් වහන්සේමයි අග්‍රයි කියලා කියන්නේ. ඊළඟට භාගතුන් වහන්සේ වදාලා අග්ගේ කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති. පින්වත් මහණෙනි යම් කෙනෙක්ගේ අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනා නම් ආන්නේ සියලු දෙනාට අග්‍ර වූ විපාක ලැබෙනවා. මොකක්ද ඒකට හේතුව? අග්‍ර වූ උත්තමයෙකුට පැහැදුණු නිසා. එතකොට සියලු සතුන් අතර අග්‍ර වූ බුදුරජාණන් වහන්සේට පැහැදුන අයට ලැබෙන විපාකයත් අග්‍රයි. මොකක්ද ඒ ලැබෙන අග්‍ර විපාකය? බුදුරජාණන් වහන්සේ ගැන පහදින කෙනෙක්ට තමයි මේ දුක් විඳින ඝෝර භයංකාර සසර දුකින් නිදහස් වෙන්න අවස්ථාව ලැබෙන්නේ. එහෙනම් බලන්න බුදුරජාණන් වහන්සේ නමක්ව අපිට සරණ යන්න ලැබීමම අපේ ජීවිතයේ අපිට ලැබිච්ච කොච්චර භාග්‍යයක්ද නේද? ඇයි මේ ලෝකේ
අග්‍රතම කෙනා තමයි අපි මේ සරණ ගිහිල්ලා ඉන්නේ. ඒක නිසා පින්වතුනි අපට දෙවරක් හිතන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ සරණ යෑමෙන්මයි අපිට මේ සංසාර දුකින් නිදහස් වීමක් තියෙන්නේ. දැන් බලන්න අපි ඉගෙන ගත්ත අර මහා මන්දාතු සක්විති රජුරුව ගැන. අපිට මේ ලෝකේ කොච්චර ඉහළට කාමයන් භුක්ති විඳත් සැප විඳත් අපිට දුකින් නිදහස් වීමක් තියනවද? නැහැ. ඊළඟට අපි කොච්චර මේ ලෝකේ මේ දුකින් නිදහස් වෙන්න කියලා දුක් විඳත් අපිට දුකින් නිදහස් වීමක් තියනවද? නැහැ. නමුත් අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේ හොයාගත්තා මේ ලෝකේ අග්‍රතම දේ. ඒ තමයි මේ සසර දුක නසාලන සසර දුකින් නිදහස් වීම පිණිස උපකාර කරන අග්‍ර වූ නිවන් මඟ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය හොයාගෙන අපට දේශනා කළා. ඉතින් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළ සියලු දෙනා මේ දුක් විඳින සසර දුකින් නිදහස් වුණා. එහෙනම් බලන්න අපිට මේ සසරේ ඉපදී මෙරි ගියා කියලා අපිට මේ ධර්මය අවබෝධ කරගන්න තාක්කල් අපි මේ කෑ ගහලා ඉල්ලන සැපය අපට ලැබෙන්නේ. අපට හැමදාම මේ අටලෝ දහමට මුහුණ දිදී තමයි මේ සංසාර ගමනේ යන්න වෙන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගැනම පහදින්න. භාගතුන් වහන්සේ මේ දේශනාවේ අවසානයේට ලස්සන ගාථාවක් දේශනා කළා. භාගතුන් වහන්සේ වදාලා උද්දන් තිරියං අපාචීනං යාවතා ජගතෝ ගති සදේවකස්ස ලෝකස්ස බුද්ධෝ අග්ගෝ පෞච්චතිති. උඩ මැද යට යම්තාක් මේ ලෝකේ ගති තියෙනවද දෙවියන් සහිත ලෝකේ බුදුරජාණන් වහන්සේවම අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේම අපට දේශනා කළා. ඉතින් අපිට භාගතුන් වහන්සේ ගැන මේ වෙසක් මාසයේ මුල් කරගෙන පහදින්න ඕන තරම් කාරණා තියෙනවා. ඔබට මතක් වෙනවද බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙනකොට අපගේ මහබෝසතාණන් වහන්සේ ලුම්බිනි සල්වනේ ඉපදිච්ච දවසේම කරපු සිංහනාදය අපි කවුරුත් දන්න එකක් නේද? සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න පෙරමයි අපගේ මහබෝසතාණන් වහන්සේ ඉපදිච්ච දවසේමයි තමන්ගේ අග්‍ර භාවයේ ප්‍රකාශයට පත් කළේ. මහා මායා දේවියගේ කුසින් බිහිවිච්ච ගමම්ම අපගේ සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ මේ මහ පොළොවේ පියවර 7ක් ඉදිරියට ඇවිද්දා. අසිරිමත් දෙයක්. ඒ මහා සිංහනාදයක් කිරීම පිණිස ඒ සිංහනාදේ කරන්න පියවර තබනකොට පියවරින් පියවරට පියවර 7ටම නෙළුම් මල් 7ක් මේ ධරණී මාතාව විසින් ඒ සිරිපතුල් පිළිගන්න ඒ නෙළුම් මල් 7ක් පිපුණා. ඒ නෙළුම් මල් 7 පියවරෙන් පියවර වැඩම කරලා අපගේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ තමන්ගේ දකුණු ශ්‍රී හස්තය අහසට ඔසවලා හාත්පස වටපිට බලලා දෙවියන් බඹුන් දන නවාගෙන වන්දනා කරගෙන ඉන්න වෙලාවේ මේ සිංහනාදය කළේ. මොකද්ද? අග්ගෝ හමස්මි ලෝකස්ස. මේ ලෝකේ අග්‍රතම කෙනා මමයි. කවද්ද මේ ප්‍රකාශය කළේ? ඉපදුණු මොහොතේම. අසිරිමත් නැද්ද? බලන්න භාගතුන් වහන්සේ එහෙනම් සම්මා සම්බුද්ධත්වයට පත් වූාට පසුව අග්‍ර බව ගැන කවර කතාද? ඊළඟට සිංහනාද කළා ජෙට්ටෝ හමස්මි ලෝකස්ස. මමයි මේ ලෝකේ ජේෂ්ඨතම කෙනා. මේ ඉපදිච්ච දවසේ තාම දවසක්වත් නැහැ. මම ලෝකේ ජේෂ්ඨතම වැඩිමල්ම කෙනා කියලා සිංහනාද කළා. සෙට්ටෝ හමස්මි ලෝකස්ස. මේ ලෝකේ මමයි ශ්‍රේෂ්ඨතම කෙනා. අයමන්තිමා ජාති නත්තිදානි පුනබ්භවෝති. නැවත මට උපතක් නැහැ. නැවත මට පුනර්භවයක් නැහැ. මේ මාගේ අන්තිම භවයයි කියලා ඉපදිච්ච දවසේම ලෝකයට සිහනද පෙතරෙව්වා. එහෙනම් බලන්න එවැනි සිහනද පතුරා ඒ සිහනද සැබෑවක් බවට පත් කරගෙන වයස අවුරුදු 35 දී සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා වයස අවුරුදු 80 දී පිරිනිවන් පා වදාළ වසර 45ක කාලයක් පුරාවට තමන් වහන්සේගේ බුද්ධ කෘත්‍ය මනවින් ඉටු කරලා බොහෝ දෙනෙක්ව සංසාර දුකින් නිදහස් කරවපු
බොහෝ දෙනෙක්ව අග්‍රභාවයට පත්කරවපු අපගේ ශාස්තෘන් වහන්සේමයි මේ ලෝකේ අග්‍රභාවයට පත්වෙන්නේ. ඒක නිසා පිංගුතුනි මේ වෙසක් මාසයේ අපි මේ සියලු කරදර බාධා පීඩා මැද යම් කෙනෙකුට තමන්ගේ ශාස්තෘන් වහන්සේව සිහි කරගන්න පුළුවන් වුණොත් එයමයි අපගේ ජීවිතය තුළ අප ලබන ජයග්‍රහණය. ඒක නිසා අප සියලු දෙනාට ඒ අප කවුරුත් සරණ ගිය තුන් ලෝකයට ගුණයෙන් අග්‍ර වූ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේවම සිහි කරගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ සරණම මෙනෙහි කරගෙන ඒ භාගතුන් වහන්සේ පෙන්වා වදාළ අග්‍ර වූ නිවන අවබෝධ කර ගැනීම පිණිසම මේ උතුම් දහම අපහට උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඉතින් අද දවසේදී අප මේ සිදු කළ බුදුගුණ අනන්තයි. ධර්ම දේශනාවෙන් අප රැස් කරගත්ත මේ පින අපි ප්‍රථම කොට අනුමෝදන් කරමු සියලු දෙවියන්ට. ගටිකාර සහම්පති සනං කුමාරාදී බ්‍රහ්මරාජීන් ප්‍රදාන සියලු බ්‍රහ්මරාජවරුන්ට මේ පින අනුමෝදන් වෙත්වා. සක්දේදුම් ප්‍රදාන සතරවරන් දේවරුන්ට සදෙව්ලෝ වාසී සියලු දේවරුන්ට සෙම්පති දේවරුන්ට අපගේ ඉෂ්ඨකාමී දෙවිවරුන්ට මේ පින අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දෙහිමි දේව රැකවරණ මේ පවුලේ සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියන්ටත් උතුම් ධර්මාබෝධයේ පිණිස මේ පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ උතුම් පින අසංග පෙරේරා මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා නමින් මේ පරිලව ගිය නන්දා පෙරේරා, සති පෙරේරා, විජේරත්න දේවාලේගම, ආර්යදාස මාමා, සීලවතී උපාසිකාව, ලක්ෂ්මන් බාප්පා, චන්දිකා සමරසිංහ, උපාලි මාමා කියන ඒ සියලු මහත්ම මහත්මීන්ට මේ පින අනුමෝදන් වෙත්වා. නමින් මේ පරිලව ගොස් පින් බලාපොරොත්තු වෙමින් සිටින සියලු මළගේ ඥාතීන්ටද මේ පින අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාගේ පරිලව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. සාපිපාසාදී දුක් පීඩා ඇතනම් මේ සියල්ල දුරින්ම දුර වෙත්වා. ඒ සියලු ඥාතීන්ටත් වහවහ සසර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ උදාර පින අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. සීල මහා සංඝරත්නයටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක උපාසක උපාසිකාවන්ටත් මේ පින අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග සුවපත් භාවී චිරජීවනයේ දීර්ඝායුෂ සම්පත සැලසෙත්වා. ගෞතම සසුනේ උතුම් ධර්මාබෝධයේ පිණිස මේ පිනත් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ උදාර පින විශේෂයෙන්ම අද මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරූ අසංග පෙරේරා මහත්මයාට, එරංගා මහත්මියට, හිමන්සා රඤ්ඤා කියන දීනිවරුන්ට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ධර්ම දේශනාව සඳහා සම්බන්ධ වූ අනිකුත් සෑම සීලු දෙනාටත් සුජීවත්ව වාසය කරන වයලට් සමරසිංහ මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම නන් අයුරින් ආධාර උපකාර කළ සීලු දෙනාටත් මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකයින්ටද මේ පින් අනුමෝදන් වෙත්වා. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටද මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. මේ පින්වත් හැම දෙනාම නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. දෙවි රැකවරණ තුනුරුවනේ අනන්ත ආශිර්වාදේ සැලසෙත්වා. කරන කීන දෙහිමි කටයුතු සාර්ථක වෙත්වා. සත්පුරුෂ ඇසුර ජීවිතයට නිරතුරුව සැලසෙත්වා. හැම දිනාටම සුවසේ ඒ තුන් ලෝකේම උතුම්ම සත්පුරුෂයාණන් වහන්සේ බවට පත් වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සරණ අත් නොහැර මේ ඉපදෙන මැරෙන සසර දුකින් සදහටම අත් මිදෙන්න හැම දිනාට මේ සියලු දහම් කරුණු, මේ සියලු පින උපකාර වෙත්වා.
සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.